ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනය එහෙමත් නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපි කාටත් දුකෙන් මිදීම පිණිස පවතින උත්තරීතර ධර්මයක්. බුද්ධ ශාසනය නැතිනම් බුදුරජාණන් වහන්සේ නමකගේ පණිවිඩය බවට පත් වෙන්නේ මේ ලෝකේ වෙන කාලයක අපිට අහන්නට දකින්නට නොලැබෙන උත්තරීතර පණිවිඩයක්. ඒ උතුම් පණිවිඩය අපිට දැනගන්නට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් හමුවේම පමණයි. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට අර්ථය පිණිස යහපත පිණිස දේශනා කරන ඒ උත්තරීතර ධර්මය අපි නුවණින් ශ්‍රවණය කළ යුතු වෙනවා. මොකද මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ ප්‍රඥා ගෝචර ශ්‍රවණයක් ඇති තැනත්තන්ට. නැතිනම් තමන්ගේ ඇසීම නුවණින් සම්මර්ෂණය කරමින් අසන තැනත්තන්ට. ඒ නිසා තමයි සුණාත ධාරේත කියලා කිව්වේ මේක අහන්න ඒ වගේම දරා ගන්න එපමණක් නෙවෙයි හැසිරෙන්නට කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය අපි අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගැනීමේදී මූලිකම දේ තමයි අපි අහලා තියෙන්නට ඕනේ. ඊළඟට අහගත්ත දේ දරාගෙන තියෙන්නට ඕනේ. ඊට පස්සේ අහලා දරාගත්ත දේහි අපි හැසිරෙන්නට ඕනේ. මෙන්න මේ ආකාරයෙන් අපිට බුද්ධ ශාසනයක් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපිට අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් සම්පූර්ණ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයම තමයි ශාසනය බවට පත්වන්නේ. අද බුද්ධ ශාසනය කියලා කියනකොට අපි ඒ වචනය බොහෝ අර්ථයන්ගෙන් එහා ගොඩ නැගුණු අනෙක් සියලුම දේ ඇතුළත් කරලා කතා කළාට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි ඒ ශාසන අස්න නැමැති පණිවිඩය බවට පත්වන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය පිළිබඳව අපි විමසා බලනකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා බොහෝ සූත්‍රයන් තුළ විවිධ පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කරනවා. එක එක පරයයන්ගෙන් අනික් පරයය වෙනස්. ඉන්ද්‍රිය නානත්වය අනුව සත්වයෝ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම් පරයයන් ගෝචර කරගන්නවා. ස්කන්ධ වශයෙන් කියනකොට කෙනෙකුගේ අවබෝධයට පහසු වෙනවා වගේම තවත් කෙනෙකුට ආයතන පරයය ආයතන ක්‍රමයෙන් ඒ ගැන කතා කරනකොට පහසුවක් සැලසෙනවා. ඒ වගේම ධාතු විදිහට කතා කරනකොට තවත් කෙනෙකුට ඒ ඔස්සේ පහසුවක් සැලසෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳව කතා කරනකොට ඒ ඔස්සේ තවත් කෙනෙකුට ඊටාම පහසුවෙන් මේ මාර්ගයට අවතීර්ණ වන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ සමස්ත දේශනය මේ විවිධ පර්යායන් ඔස්සේ දේශනා වී ඇති ආකාරය අපට ත්‍රිපිටකය විමර්ශනය කරනකොට ත්‍රිපිටකය දිහා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ බොහෝ පර්යායන් එක තැනකට කැටි වුණ සූත්‍ර දේශනාවක් තමයි බහුධාතුක සූත්‍රය කියලා කියන්නේ. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේහි දකින්නට තිබෙන මේ බහුධාතුක සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ බොහෝ ධම් පර්යායන් එක තැනකට ගොනු කරමින් දේශනා කරන ලද සූත්‍රයක්. එතකොට මේ බහුධාතුක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේහි වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භික්ෂුන් වහන්සේලාට දහම් කරුණක් දේශනා කරනවා. ඒ තමයි යානිකානිච භික්ඛවේ භයානි uppajjanti sabbani taani බාලතෝ uppajjanti no panditato. මහණෙනි මේ ලෝකයේහි යම් කිසි බයක් උපදිනවා නම් ඒ සියලුම බය උපදින්නේ සබ්බානි taani බාලතෝ uppajjanti. ඒ සියල්ලම උපදින්නේ බාලයා කෙරෙන් no panditato පඬිතයා කෙරෙන් නෙමෙයි.
මේ ලෝකේ යම් කිසි කෙනෙකුට යම් බයක් උපදිනවා නම් ඒ බය උපදින්නේ බාලයා කෙරෙන්. නොපඬිතතෝ පඬිතයා කෙරෙන් කිසිම බයක් කවරදාකවත් උපදින්නේ නැහැ. යේකේචි උපද්දවා උපජ්ජಂತಿ සබ්බේතේ බාලතෝ උපජ්ජಂತಿ නොපඬිතතෝ ලෝකේ යම් කිසි උපද්‍රවයක් තියෙනවා නම් ඒ උපද්‍රවයේ උපදින්නේ බාලයා කෙරෙන්. නොපඬිතතෝ ඒ උපද්‍රවයද පඬිතයා කෙරෙන් කවදාවත් උපදින්නේ නැහැ. ඒ වගේම යම් කිසි ආකාරයකින් සිත් රිදවීම ආදී දේවල් ඇති වෙනවා නම් ඒ සියල්ලක්ම උපදින්නේ බාලයා කෙරෙන් පඬිතයා කෙරෙන් ඒ බඳු වූ දේවල් උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි විදිහකට නලාගාරෝ බටදඬු ගයක් වේලි බටදඬු ගයක් හොඳට වියලුණු දේවල් වලින් සෙවිලි කරලා තියෙන ගයක් ගිනි ගන්නට ඊටාම පහසුවෙන් පුළුවන්කම තියෙනවා. මේක ගින්න බොහොම පහසුවෙන් මේ ගේ දවල දානවා. නැතිනම් මේ වියලුණු තන ඇති වියලුණු බටදඬු ඇති මේ ගෙදරට යම්කිසි බයක් ගෙනෙනවා නම් බය ගෙනෙන්නට පුළුවන්කම තියෙන්නේ ගින්නටම තමයි. මොකද ගින්න ලං වූ වහාම ඒට ගිනි ඇවිලෙන සුළුයි. ඒ නිසා අන්න ඒ වගේ තමයි මේ ලෝකේ යම්කිසි බයක් උපදිනවා නම් යම්කිසි උපද්‍රවයක් උපදිනවා නම් යම්කිසි උපසර්ගයක් උපදිනවා නම් ඒ සියල්ලම උපදින්නේ බාලයා කෙරෙන් පඬිතයා කෙරෙන් මේ ලෝකේ කවදාවත් බයක් උපද්‍රවයක් උපදින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ලෝකේ නුවණැත්තෙක් පඬිතෙක් කිසිම ආකාරයකට තවත් කෙනෙකුට උපද්‍රව පිණිස කටයුතු කරන්නේ නැහැ. ලෝකේ නුවණැත්තෙක් කිසිම කෙනෙකුට රිදවීම පිණිස කටයුතු කරන්නේ නැහැ. යහපතකට පඬිතෙක් නුවණැත්තෙක් කෙනෙක්ව යොමු කරන්නට පුළුවන්. හරියට භාග්‍යතුන් වහන්සේම දේශනා කරන්නේ දාතිය නැතිනම් කිරිමව විසින් බාලයෙකු පෝෂණය කරනකොට ඒ බාලයා යම් කිසි දෙයක් උගුරේ හිර කරගත්තොත් යම් කිසි කැබැල්ලක් ඒ දාතිය විසින් ඒක එළියට ගන්න බලනවා බැරි වුණොත් ඇඟිල්ල වක් කොට කට ඇතුළට දමලා ලේ ආවත් ඒක ඇදලා එළියට ගන්නවා. එතකොට ඒ ගන්නකොට ඒ බාලකයාට දුක් වේදනාවක් ඒ දරුවට දුක් වේදනාවක් දැනෙනවා. නමුත් ඒ දරුවා කෙරෙහි හිතයිශී බව නිසාම අනුකම්පාවෙන් මේ දේ කරනවා කියලා. එතකොට නුවණැත්තෝ යම්කිසි විදිහකින් ඒ බඳු ආකාරයෙන් අවවාද අනුශාසනා කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඒ සත්පුරුෂ අදහසකින් මිසක රිදවීමේ අදහසකින් නෙවෙයි. එතකොට ලෝකේ යම්කිසි කෙනෙකුට රිදවනවා නම් යම්කිසි කෙනෙකුට උපද්‍රව කරනවා නම් යම්කිසි කෙනෙකුට බයටපත් කරනවා නම් බය පමුණවනවා නම් ඒ සියල්ලක්ම බාලයා කෙරෙන් පැමිණෙන දේවල් මිසක පඬිතයා කෙරෙන් පැමිණෙන දේවල් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. එතකොට මෙන්න මේ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ ළඟ ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිත්තාවතානකෝ භන්තේ පඬිතෝ බික්ඛු විමංශකෝති අලං වචනායාති. ස්වාමීනි දැන් පඬිතයා කෙරෙන් බය එන්නේ නැහැ කියලා කියනවනේ. එතකොට මේ පඬිතයා කියලා කියන්නේ කවුද? එහෙම නැතිනම් පඬිතෙක් නුවණැත්තෙක් කියලා කියන්න සුදුසු වෙන්නේ මොකද්ද කියලා මේ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඒ කියන්නේ නුවණැත්තෙක් පඬිතෙක් කියලා කියන්න සුදුසු පුළුවන් මොන වගේ ගති තියෙන මොන වගේ කෙනෙකුටද කියලා මේ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. ඒ වෙලාවේදී යතෝකෝ ආනන්ද බික්ඛු ධාතු කුසලෝච හෝති ආයතන කුසලෝච හෝති. ආනන්ද යම්කිසි කෙනෙක් ධාතු කුසලෝච හෝති ලෝකේ ධාතු කුසල වෙනවා නම් ඒ වගේම ආයතන කුසලෝච හෝති ආයතන කුසල වෙනවා නම් ඒ වගේම පටිච්ච සමුප්පාද කුසලෝච හෝති පටිච්ච සමුප්පාද කුසල වෙනවා නම් ඨානඨාන කුසලතෝච ස්ථාන සහ ස්ථාන දැනගන්නා වූ කුසලතාවයකින් යුක්ත නම් එත්තාවතාකෝ ආනන්ද පඬිතෝ බික්ඛු විමංශකෝති අලං වචනායාති. ආනන්ද මෙන්න මෙපමණකින් ඒ භික්ෂුව කියන්නට සුදුසුයේ පඬිතෙක් නැතිනම් නුවණැත්තෙක් විමංශකෝ එයා නිකම්ම ඉන්න කෙනෙක් නෙමෙයි. විමර්ශක කියලා කියන්නේ නුවණින් විමසා බලන කෙනෙක් කියලා.
එතකොට දැන් බලන්න දහම් පරයයන් ගණනාවක් බුදුරජාණන් වහන්සේ එක්තැනකට කැටිකොට විමසා බලන පඬිතෙක්ගේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට මොනවද? ධාතු කුසල ලෝකේ කෙනෙක් ධාතු කුසල වෙනවා නම් ආයතන කුසලෝ ලෝකේ යම් කිසි කෙනෙක් ආයතන කුසල වෙනවා නම් ඒ වගේම පටිච්ච සමුප්පාද කුසලෝච කෙනෙක් පටිච්ච සමුප්පාද කුසල වෙනවා නම් ඒ වගේම ථානත්ථාන කුසලෝච හෝති ස්ථාන සහ ස්ථාන දැනගන්න පුළුවන්කම තියෙනවා නම් මෙන්න මෙපමණකින් කෙනෙක් නුවණැති කියලා කියන්නට සුදුසුයි. මෙපමණකින් කෙනෙක් විමසීම් සැහැවි ඇති විමසීම් ස්වභාවය ඇති කෙනෙක් කියලා කියන්නට සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරනවා. මේ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ නැවතත් පෙරලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා චිත්තාවතා පන බන්තේ ධාතු කුසලෝ බික්ඛු. එතකොට බික්ඛූති අලං වචනායාන්ති ස්වාමීනි කෙතකින්ද මේ භික්ෂුව ධාතු කුසල කියලා කියන්නේ? ස්වාමීනි කොතකින්ද මේ භික්ෂුව ධාතු කුසලයි කියලා කියන්නට සුදුසු වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨාරසකෝ ඉමා ආනන්ද ධාතුයෝ. ආනන්ද ධාතු අට්ඨාරස නැතිනම් ධාතු 18ක් තියෙනවා. මොනවද මේ ධාතු 18? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ 18 ධාතුව පිළිබඳව දක්වනවා. දැන් මේ ධාතු 18ක් කිව්වට මේ 18 මතක තබා ගන්නට එච්චර අපහසු නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන ටිකම තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන ටිකත් ඒවලට විශේෂ වෙන බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ බාහිර ආයතන ටිකත් ඒ වගේම ඒ ධර්මතාවයන්හි ඇතිවන විඥාන ටිකත් විඥාන හයත්. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන හයත් කියන මෙන්න මේ හයේ කොටස් තුනට අට්ඨාරස ධාතු කියලා කියනවා. ධාතු 18ක්. එතකොට මෙන්න මේ ධාතු 18න් බුදුරජාණන් වහන්සේ ධාතු කුසලයි කියලා කියන්නේ මෙන්න මේ ධාතු 18 පිළිබඳව තිබෙන නුවණට. යම් කිසි කෙනෙකුට මේ ධාතු පිළිබඳව නුවණක් තියෙනවා නම් ප්‍රඥාවක් පවත්වනවා නම් මේ ප්‍රඥාව තමයි ධාතු කුසලතා කියලා කියන්නේ. පින්නතුනි දැන් මේ ධාතු කුසලතාවයේ පිළිබඳව කතා කරනකොට අපි විවිධ අවස්ථාවලදී මේ පිළිබඳව බොහෝ කොට කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ කරුණු පැහැදිලි කිරීමත් එක්ක මම බලාපොරොත්තු වෙනවා ගොඩාක් දුරට කියන්නට අවශ්‍ය වන්නේ නැහැ කියලා. නමුත් අද දවසේදී බාහිරින් අපේ පින්නතුණු සම්බන්ධ වෙලා ඉන්න නිසා යම් තාක් දුරකට ඒ ධාතු කුසලතාවයේ පිළිබඳව අපි ටිකක් යම් තාක් දුරකට සාකච්ඡා කරමු. එතකොට මේ අට්ඨාරස ධාතු කියනකොට මේ ධාතු 18ක් පිළිබඳව කතා කිරීමේදී බුදුරජාණන් වහන්සේ පනවන්නේ වෙන මොකක්වත්ම නෙමෙයි අපි ලෝකය කියලා ඇසුරු කරන මේ ධර්මතා ටික. යම් කිසි දෙයක් තියෙනවා නම් මේ සියල්ලම අපිට පනවන්න පුළුවන්කම තියෙනවා මේ ධාතු 18 අතරේ. නැතිනම් මේ ධාතු 18 ඇතුළත මේ ලෝකේ සියල්ලම පනවන්නට පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් නෑ මේ ධාතු 18 ඇතුලේ නැතුව මම තව මොනවා හරි ලෝකේ තියනවා කියලා මම කියනවා නම් ඒක හුදු ප්‍රලාපයක් විතරයි, හුදු වචන මාත්‍රයක් විතරයි, කාටවත් පුළුවන් කමක් නැහැ. එතනින් එහා තියෙන වෙනත් දෙයක් පිළිබඳව පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඒකෙන් පේනවා ධාතු 18 කියලා කියන්නේ අපේ ජීවිතය, එමත් නැතිනම් අපි හඳුනන විඳින වටපිටාව මේ ලෝකයේ පිළිබඳව අපිට කතා කරන්නට තියෙන තැන. තව විදිහකින් කිව්වොත් ධාතු කියලා කියනකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මෙතනදී අවයවාර්ථයක්. ඒ කියන්නේ මේ ලෝකය පිළිබඳව අපිට ගොඩනැගෙන සංඥා සංකල්පනාවන්ට අවශ්‍ය පසුබිම සැකසෙන තැනක් හැටියට
අපිට මේ ධාතු පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ අට්ඨාරස ධාතුන්ගේ නැතිනම් මේ අටලොස් ධාතුව පිළිබඳව අපි විමසා බලනකොට අපි අරගෙන බැලුවොත් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා කියනකොට චක්කු ධාතු කියන්නේ ඇසට, රූප ධාතු කියලා කියන්නේ බාහිර පෙනෙන වර්ණ සටහනට, බාහිරින් ඇසට පත්වන වර්ණ රූපයට. ඒ වගේම චක්කු විඥාන ධාතු කියලා කියන්නේ මේ රූප දැන ගැනීම වශයෙන් ඇතිවන විඥාන ධාතුවට. එතකොට ඇස, රූප, චක්කු විඥාන කියන මේ තුන් දෙනා. ඒ වගේම කන, ශබ්ද, සෝත විඥාන කියන මේ තුන් දෙනා. මේ විදිහට තමයි මේ ධාතු අටලොස සැකසෙන්නේ. එතකොට දැන් අපිට දකින රූප ලෝකය, එහෙම නැතිනම් අපිට අද ලෝකය කියලා ඔබ මෙනෙහි කරනකොට ඔබට මතක් වෙනවා ඔබ දැකපු දේවල්. එතකොට ඔබ දැකපු ගස් කොළන්, යාන වාහන, මිනිස්සු, ගෙවල් දොරවල්, මේ පෘථුවිය, මේ විශ්වය, ඉර හඳ තාරකාවන්, මේ පිළිබඳව ඔබට ගොඩාක් සංකල්ප ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ මොන විදිහේ සංකල්පනා ඔබ ඇති කළත්, ඒ කියන්නේ මොන විදිහේ නම් ඒවලට ලබා දුන්නත්, ඔබ ඒ හැසිරලා තියෙන්නේ එකම එක ධාතුවක් තුළ. මොකද්ද? රූප ධාතුව තුළ. ඒ කියන්නේ ඇසට පැමිණියා වූ වර්ණ රූපයක් තුළ තමයි ඔබේ හැසිරීම, ඔබේ නිමිති ටික ඉතුරු කරලා තියෙන්නේ. මෙන්න මේ ටික පින්නතුනේ අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍ය ටිකක්. ඒ තමයි අපි ලෝකේ ජීවත් වෙනකොට අපි කර්ම කෙලෙස් ඇති කරගන්න තැනත් ඔතනමයි. ඒ වගේම කර්ම කෙලෙස් අපිට නැති කරගන්නට පුළුවන් තැනත් ඔතනමයි. ඒ නිසා ඒ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. දැන් චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියනකොට ඇස ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, සාත ස්වභාවයෙන් යුක්තයි. ettesa තණ්හා උපජ්ජමානා උපජ්ජති, තණ්හාව උපදිනවා නම් උපදින්නේ එතන. එත්ත නිවිසමානා නිවිසති, තණ්හාව පවතිනවා නම් පවතින්නේ එතනම තමයි. එතකොට රූපය කියන එකත් ලෝකේ ප්‍රිය සාත ස්වභාවයෙන් යුක්ත දෙයක්. එතන තමයි තණ්හාව උපදිනවා නම් උපදින්නේ, එතන තමයි තණ්හාව පවතිනවා නම් පවතින්නේ කියලා දේශනා කරනවා. ඒ වගේම යම්කිසි විදිහකින් ලෝකේ තණ්හාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ කොතනද? ඒත් මේ ඇස පිළිබඳවමයි, ඒත් රූපය පිළිබඳවමයි. මෙන්න මේ කියන කාරණාව අතර අපිට තේරුම් ගන්නට අවශ්‍ය විශේෂ ගැඹුරු කාරණාවක් තියෙනවා. අපි ඒ පිළිබඳව නුවණින් සම්මර්ෂණය කළ යුතුයි. තාම ප්‍රඥා සම්පන්නව ඒ පිළිබඳව අපි මානසිකාරයේ පැවැත්විය යුතු වෙනවා. දැන් ඇහැ රූප චක්කු විඥාන කියනකොට දැන් තණ්හාව උපදින්නේ එතන කියනකොට, තණ්හාව නිරුද්ධ වෙන්නේ එතනයි කියනකොට අපි හරියටම තේරුම් ගන්නට ඕනේ මෙතන තණ්හාව ඇති කරන සහ තණ්හාව නැති කරන තාක්ෂණය කුමක්ද කියන එක පිළිබඳව අපි එතනදී අවබෝධයක් ඇතිව වාසය කරන්නට අවශ්‍යයි. දැන් තණ්හාව ඇතිවන්නේ එතන කියලා කියනකොට අපිට කොහොමද ඇහැ රූප චක්කු විඥාන පිළිබඳව තණ්හාව ඇති වෙලා තියෙන්නේ? පින්නතුනේ අපි ඇහැයි කියලා යමකට වෙනම අමුතුවෙන් තණ්හා කරන්නේ නැහැ. අපි රූපයි කියලා යමකට අමුතුවෙන් තණ්හා කරන්නේ නැහැ. චක්කු විඥානය කියලා අමුතු එකකට කවුරුත් හිත තණ්හා කරන්නට යන්නේ නැහැ. නමුත් ලෝකයේ තුල අපි දැකපු රූප පිළිබඳව ඔබට නිමිති ඉතුරු වෙලා තියෙනවා. ඔබට නිමිති විදිහට කල්පනා කරන්නට, නිමිති විදිහට හැසිරෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ මොනවද? ඔබට බාහිර ඔය යම් තාක් දේවල් මතක් කරගන්න පුළුවන් නම් දැන් ඒ සියල්ලම නිමිති. දැන් ඔබට පෙනෙන දේ දැනට මොහොතකට පසකින් තබලා ඔබ ටිකක් කල්පනා කරලා බලන්නකෝ ඊට වඩා එහාට ගිහිල්ලා යමක් පිළිබඳව. ඒ කියන්නේ දැනට පෙනෙන දේ පසකින් තබා ඔබ එළිය බාහිර තියෙන ලෝකයේ පිළිබඳව මොහොතකට කල්පනා කරන්නකෝ. අපිට දැන් හිතන්න පුළුවන්කම තියෙනවා. අපි හිතන්නේ මොකක් පිළිබඳවද? ඒ අර බාහිර පවත්නා ලෝකය පිළිබඳව තමයි අපි කල්පනා කරන්නේ. දැන් එතකොට මේ ලෝකයේ පිළිබඳව කල්පනා කරනවා කියලා කිව්වට ඇත්තටම අපි මෙනෙහි කරලා තියෙන්නේ කුමක්ද? අපි මෙනෙහි කරලා තියෙන්නේ
පවතින ලෝකය පිළිබඳවද එහෙම නැතිනම් ලෝකය පවතින බවට අපිට ඉතුරු වුණ සංඥා මනසිකාරයක් තුලද නැතිනම් චේතනාවක් තුලද අපි හැසිරෙන්නේ හැම වෙලාවකදීම චේතනාවක් තුල. ඒ කියන්නේ එහි පවතින බවට ඇති කරගත්ත චේතනාවක් තුල. අන්න ඒකට කියනවා භවය කියලා. එහෙම නැතිනම් කාම භවය කියලා අපි කියනවා. කාම භවය කියනකොට ඒ කාමාදී ධර්මයෝ පවතින තන පිළිබඳව අපිට තියෙන දැක්ම. ඒක තමයි කාම භව කියලා අපි හඳුන්වන්නේ. එතකොට කාම භවය කියනකොට අපි දකින්නේ කොහෙද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණික වස්තුන් තුල මේ කැමැත්ත උපදවන බව තියෙනවා. එහෙම නැතිනම් මේ දේවල් ලෝකේ අපි කැමැති දේවල් ලෝකෙ තුල තියෙනවා. ඒකට අනුයාතවම අකමැති දේවල් ලෝකෙ තුල තිබෙනවා. මේ කැමැති අකමැති දේවල් උපේක්ෂා සහගත දේවල් වලින්නේ අපේ ලෝකයේ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඔබ ඔතනට වෙලා කල්පනා කරනකොට ඔබට බාහිරින් පවතින ලෝකය පිළිබඳව ඔබට ඔය කැමැති අකමැති දේවල් තියෙන, කැමැතිත් නොවන අකමැතිත් නොවන දේවල් තියෙන ලෝකය ඔබට හමු වෙනවා. ඒ කියන්නේ චේතනාව මගින් පිළියෙල කරන ලද ලෝකයක්. චේතනාව මගින් ඇයි පිළියෙල කළා කියලා කියන්නේ? චේතනාව මගින් පිළියෙල කළා කියලා කියන්නේ දැන් යථාර්ථවත් විදිහටම ඒ ලෝකය ඒ විදිහට ඔබට තිබෙනවා කියලා කල්පනා කරන්නට දකින්නට පුළුවන් කමක් නැත්තේ. නමුත් ඔබ දැකපු රූපාදී ආරම්මණයන් වල අහපු සද්දාදී අරමුණු වල ඔබට පවතින නিত্য සංකල්පනාව නිසා එමත් නැතිනම් ඒ දේවල් බාහිර ලෝකෙ තුල ඇති බවට ඔබ ඉතුරු කරලා තිබුණ නිසා ඔබට පේනවා ඒ ධර්මය ලෝකෙ තුල පවතින දේවල් හැටියට. ඒ නිසා දැන් මේ පැත්තට වෙලා අපි හිතලා බලනකොට අපි චේතනාවක් ඇති වෙනකොට අපිට පේනවා ඒ චේතනාවෙන් පිළියෙල කරන ලෝකය සම්පූර්ණයෙන්ම බාහිර පවතින ලෝකයක් හැටියට. නමුත් ඒ ලෝකය බාහිර පවතින දෙයක් හැටියට අපි කල්පනා කරලා අපව ගිහිල්ලා අපි එතනට ගියොත් බලන්නට ඒ තියෙනවා කියලා ඔබට මතක් වුණ දෙයක්. ඔබට අලුතෙන්ම යම් කිසි වර්ණ රූපයක් ඇහැට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ඇහැට දකින්න පුළුවන්කම තියෙනකොට ඔබ නැවතත් හිතට එකතු කරගන්නවා අර කලින් හිතපු දෙයම තමයි මේ තියෙන්නේ කියලා. ඒක තව දුරටත් තහවුරු කරගන්නවා. මෙන්න මේ විදිහට අපි හිතට බාහිර රූපයේ පැත්තේ අපි නිමිති අනුනිමිති වශයෙන් මේ ලෝකය තව දුරටත් තහවුරු කරගෙන ලෝකය තව දුරටත් පවතින බවට අරමුණු කරගෙන අද ජීවත් වෙනවා. මේක තමයි පින්නතුනේ දැන් අර කිව්වේ මේ අට්ඨාරස ධාතුන් පිළිබඳව ධාතු කුසලතාවයේ නැති වෙනකොට අපිට මොකද්ද වෙන්නේ? මේ ධාතු පිළිබඳව අපි ඇති කරගන්නවා වැරදි විදිහේ සංකල්පනා. නැතිනම් මේ දේවල් අරගෙන අපි අපේ ලෝකය ගොඩනගනවා. එතකොට ලෝකය ගොඩනගුවට පස්සේ මොකද වෙන්නේ? අපිට ඒ ලෝකය වෙනස් වෙනකොට වෙනස් වෙන ලෝකයේ අනුව දුක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෙහෙස, විඩාව, දුක කියන දේ අපිට ජීවිතේට ඇති කරගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා දැන් මේ අට්ඨාරස ධාතු පිළිබඳව අපි කතා කරනකොට දැන් අපිට පේනවා අපි සංකල්පමය වශයෙන් ඒ ගොඩනගා ගන්න. නැතිනම් චේතනාවෙන් පිළියෙල කරන ලද ලෝකය, එමත් නැතිනම් අපිට තියෙන කාමාදී භවය කියන දේ තුල අපි වාසය කරනවා. ඒ භවය නිසාම අපිට ඒ සත්ත්ව පුද්ගල භවයේ જાතියක් තියෙනවා. අපිට මේ විදිහේ පුද්ගලය ජීවත් වෙනවා, මේ වගේ අය වාසය කරනවා කියන එකත් එක්කම අපිට ඒ જાතියත් එක්ක යන ජරා මරණ ආදී ධර්මයන්ට උරුමකම් කියන්නට සිද්ධ වෙනවා. මේ තමයි අද අපේ ජීවිතය. එතකොට අපේ ජීවිතය ගොඩනැගුණු තැන පිළිබඳව අපි කල්පනා කළොත් ඒ ගොඩනැගිලා තියෙන්නේ වෙන තැනක නෙමෙයි. ඒ අර ධාතු පිළිබඳව හරියට නොදන්නාකම නිසා. ඒ කියන්නේ මේ අටලොස් ධාතුව පිළිබඳව අපි නිවැරදිව අවබෝධයක් ඇති නොකරගත්ත නිසා. මේකටම අපි අනුයාත කරගත්තොත් දුක්ඛාදී සූත්‍ර දේශනාවක් අපිට පේනවා. දුකේ ඇතිවීම ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං
උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ කියලා. එතකොට දැන් අපිට බුදුරජාණන් වහන්සේ මේ ජරා මරණ ආදී දුකේ පැමිණීම පිළිබඳව දේශනා කළේ ඒ අටලොස් ධාතුව පිළිබඳවම අපි ඇති කරගත්ත වැරදි සංකල්පනාවක් නිසා. නැතිනම් තණ්හාව නිසා අපිට දුක කොහොමද ඇති වෙන්නේ කියන කාරණාව තමයි එතනදී විවරණය කළේ. එතකොට මේ ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මයන් පිළිබඳවම අපි පවත්වපු තණ්හාව නිසා තමයි අපිට මේ ජරා මරණ දුක ගෙනල්ලා දුන්නේ. එතකොට දැන් එතන තණ්හාව කියලා කියනවා අපි ආස කරනකම, තණ්හාව අපි ඇලෙනකම, ඒ වගේම ඒ ඇලීම කියන දේත් එක්කම අපි ඒක දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒ දැඩිව ග්‍රහණය කරගත්ත දේ පැවැත්මක් විදිහට අපිට ලැබෙනවා. ඒ වගේම පැවැත්මක් විදිහට ලැබෙන තැන අපි සත්පුද්ගල භවක ඉපැත්මක් විදිහට අපි වාසය කරනවා. ඒ කියන්නේ ඔබට මම සහ අනුන් සහිත මේ සකල මනුෂ්‍ය ප්‍රජාව සහිත ලෝකය ඔබට ඇසුරු කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඔබ ලෝකයේ පිළිබඳව ඇසුරු කරනකොට ඒ ලෝකය තුලින් එන ප්‍රශ්න ගැටලු වලට දැන් ඔබට උත්තර සපයන්නට වෙනවා. එතකොට දැන් අපි හිතනවා හැමදාම නෑ ලෝකයේ තුලින් තමයි ප්‍රශ්න අපේ ජීවිතවලට එන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්න විසඳිය යුත්තේත් අපි ලෝකයේ තුලින්මයි කියලා. ඒ නිසා අපේ දුක නැති කරන්නට තියෙන දැක්ම හැමදාම අර ලෝකය වෙතට නැඹුරු වෙලා ලෝකේ තියෙන දේවල් වෙනස් කරලා අපිට ඕන විදිහට හදලා දුක නැතුව වාසය කිරීමක් ගැන තමයි අපි හැමදාම උත්සාහවත් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපට දේශනා කළා මේක ප්‍රායෝගික ක්‍රමයක්, ප්‍රායෝගික දෙයක් බවට පත්වන්නේ නැහැ. ප්‍රායෝගික දෙයක් වෙන්නේ නැත්නම් මොකද්ද ප්‍රායෝගික දේ වෙන්නේ? එතකොට අපිට දේශනා කළා අර තණ්හාවේ නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම්, විරාගයක් තියෙනවා නම්, අනේ තණ්හාව දුරු කළොත් තමයි අපි ලෝකේ ඇලෙනවා කියන එක නැති වෙන්නේ. කියන්නේ තණ්හාව නැති කරනකොට තමයි අර දැඩිව ග්‍රහණය කරගන්නකම අයින් වෙලා යන්නේ. දැඩිව අල්ලගන්නකම නැති වෙනකොට තමයි අපිට මේ ලෝකයේ නිමිති අනුනිමිති වශයෙන් හැසිරෙන්නට තියෙන මේ භවයේ හිස්සෙලා යන්නේ. භවයේ හිස්සෙන පමණට තමයි කාමාදී භවයට පදනම නැති වෙනකොට තමයි අපිට ජාතිය නැති වෙලා යන්නේ. ජාතිය නැති වෙනකොට තමයි අදම ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේක අනාගත භව වශයෙන් අපි සලකනවා නම් අපිට අනාගතයට නූපදීම පිණිස අපිට හේතු වෙන්නේ. එනිසා අද අපි කරන්නට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අර ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයන් පිළිබඳව තිබුණු ඒ තණ්හාව නැති කරන්නට ඕනේ. තෘෂ්ණා නිරෝධයක් කරන්නට අවශ්‍යයි. තෘෂ්ණා නිරෝධය තුළින් තමයි දුක්ඛ නිරෝධය කරන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් මේ තණ්හාව අපිට නැති කරන්නට පුළුවන් කමක් නැහැ. අපිට ඒ සඳහා මාර්ගය නැතිනම් අපි කිව්ව දුක්ඛේ ඥානං කියන එක නැතිනම්, දුක්ඛ සමුදය ඥානං කියන එක නැතිනම්, දුක්ඛ නිරෝධේ ඥානං කියන එක නැතිනම්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන එක නැතිනම්, අපිට මේ ප්‍රඥාව නැතිනම් අපිට මේක නැති කරන්නට පුළුවන් කමක් නැත්තේ. අන්න එතකොට තමයි අපිට මේ ධාතු කුසලතාවයේ තියෙන වැදගත්කම තියෙන්නේ. දැන් අපි ඔය කතා කළේ ධාතු පිළිබඳව, ධාතු අටලොස්ස පිළිබඳව අපිට තියෙන අනවබෝධය නිසා අපි මොකද්ද ඇති කරගන්න තත්වය කියන එක. ඒතකොට දැන් ධාතු කුසලතාව කියලා කියන්නේ පින්නතුනේ මේ අටලොස් ධාතුව පිළිබඳව අපි ඇති කරගනු ලබන කුසලතාවය. නැතිනම් අටලොස් ධාතුව පිළිබඳව අපි ඇති කරගනු ලබන ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව දුක නැති කරන්නට හේතු වෙන දෙයක්. අටලොස් ධාතුව පිළිබඳව පවත්නා ප්‍රඥාව සියලු දුකේ නැති කිරීම පිණිස හේතු වෙන, සියලු දුකේ නැති කිරීම පිණිස පවතින දෙයක්. ඒ කොහොමද? අපිට දකින්නට තියෙන්නේ මොකද්ද? මේ ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතා ටිකම තමයි දැන් තණ්හාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙනවා කියලා කිව්වේ කොහෙද අපි? ඒත් මේ ධර්මතා ටිකේම තමයි. එතකොට තණ්හාව ඇති කිරීමෙත් තණ්හාව නැති කිරීමෙත් එහිලා වෙනස මොකද්ද? ඒ තමයි පින්නතුනේ නුවණින් මේ දුක ප්‍රතිවේධ කිරීම සහ ප්‍රතිවේධ නොකිරීම කියන දෙක. යම්කිසි කෙනෙකුට නුවණින් මේ දුක ප්‍රතිවේධ කරන්නට පුළුවන් නම් අන්න ඒ දුකේ ප්‍රතිවේධ කිරීමත් එක්ක තමයි
ඒ කෙනාට පුළුවන්කම තියෙන්නේ පින්නතුනේ මේ අටලොස් ධාතුවෙන් මිදෙන තැනකට තමන්ගේ හිතපත් කරගන්නට. දුක කියලා යා ප්‍රතිවේධ කරන්නේ මොකද්ද? නැතිනම් දුක කියලා අවබෝධ කරන්නේ මොකද්ද? දුක කියලා අවබෝධ කරන්නට තියෙන්නේ මේ දුක උපදින මාර්ගය පිළිබඳව. නැතිනම් මේ සමුදය පැත්ත කොහොමද සිද්ධවන්නේ? නැතිනම් මේ ධර්මතා ටිකේ ඇතිවීම කොහොමද වෙන්නේ කියන එක. එතකොට එයාට දකින්න පුළුවන්කම තියෙනවා මෙතන හුදු ධර්මතා රාශියක පැවැත්මක්. අපි ඒකට කියනවා සුද්ධ ධම්මා පවත්තන්ති කියලා. එතකොට සුද්ධ වූ ධර්ම රාශියක් විතරයි පවතින්නේ. ඒ වගේම සුද්ධ සංඛාර සම්තති. සුද්ධ වූ සංස්කාරයන්ගේ සම්තතිය විතරයි මෙතන පවතින්නේ. එතකොට මේ සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ වූ ධර්ම රාශියක සහ සුද්ධ වූ සංස්කාර සම්තතියක පැවැත්මක් වෙන තැනක කෙනකෙනා විසින් ලෝකය ගොඩනගා ගන්නවා. ඒ කොහොමද? ඇහැ රූප චක්කු විඥානාදී මේ ධර්මය පෙර නොතිබී හට ගන්නවා. පෙර නොතිබී හට ගන්නවා. දැන් ඔබට කලින් තිබුණ එක ආපහු දකින්න පුළුවන් කමක් නැහැ. ඔබ යනකොට අලුතෙන්ම තමයි ඇහැට වර්ණ රූපයක් ගැටෙන්නේ. ඒ වගේම ඒ වර්ණ රූපය ගෝචර කරගන්නේ කලින් තිබුණ ඇහෙන් නෙමෙයි අලුතෙන් ඇහැකින්. ඒ වගේම මෙතන පහළ වෙන සිතත් අලුතෙන්ම හට ගන්න සිතක්. එතකොට මේ ධර්මතා ටික ඔක්කොම පෙර නොතිබී අලුතෙන් ඉපදුණු ධර්ම. එතකොට පෙර නොතිබී අලුතෙන් හටගත්ත මේ ධර්මතා ටික ඉතුරු නැතුවම නැති වෙලා යනවා. ඒ කියන්නේ ආපහු අනාගතයට ඇවිල්ලා අනාගතේ ඉතුරු වෙන්න කියලා ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. රූපය ඔබට දැන් රූපේ බලලා ගිහිල්ලා ආපහු පස්සේ ඇවිල්ලා බලන්න කියලා ඒ රූපේ ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ අපි ආපහු ඒ බලපු දේ ආපහු බලන්න ගිහිල්ලා දැන් බලාගෙන හිටපු දෙයක් අපිට ආපහු බලන්න පුළුවන්කම තියෙනවනේ. එහෙනම් අපි මේ බලන්නේ බලපු දෙයක් කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තියෙනවා. නෑ අපිට බලපු දෙයක් බලනවා කියලා අපිට ගිහිල්ලා අපි රූපයක් ඉස්සරහට යනකොටම ආපහු පෙරපසු නැතුවම අපිට ඇහැට වර්ණ රූපයක් අලුතෙන් පේනවා. අලුතෙන්ම පෙනෙන වර්ණ සටහනක්, අලුතෙන්ම ඇහැක්, අලුතෙන්ම හිතක් හටගන්නේ. හැබැයි අපි හිතෙන් අර එකතු කරගත්ත චේතනාවෙන් පිළියෙල කරනවා කියපු තැනින් මොකද කරන්නේ? අන්න එතනින් අපිට කාම භවය සකස් කරලා දෙනවා. මොකද්ද? අර කලින් තිබුණ දේම තමයි දැන් පේන්නේ. කලින් තිබුණ දේම තමයි දැන් පේන්නේ. එතකොට දැන් පේනවා කියන බව ඉක්මී යනකොටත් ඒක නොදැන අර කලින් තිබුණු එකම දැන් පේනවා කියලා තවදුරටත් අරක තහවුරු කරගන්නවා. ඉතින් දැන් එකම එක ඔබට බලන්න පුළුවන්කම තියෙනවා මොකකට පින් සිද්ධ වෙන්නද? අවිද්‍යාවට. එමත් නැතිනම් අර භවය සකස් කර ගැනීමට පින් සිද්ධ වෙන්නේ. එතකොට මේ භවය සකස් කරගන්න කම නිසා ඔබට නැවත නැවත කාම භවයම ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ භවය සකස් කරගෙන යනකොට පින්නතුනේ මේ ඇහැ රූප චක්කු විඥාන කියන මෙන්න මේ ධර්මතා ටිකේ අනවබෝධය මත තමයි මේ ටිකේ Nirodhaය පිළිබඳව නොදන්නා කම නිසා තමයි අපිට අර භවය ඇසුරු කරන්න පුළුවන් මට්ටමට අපි ඒක ආස්වාදනය කළේ. භවය ඇති වෙන විදිහට අපි උපාදානය කරගත්තේ. ඒ වගේම අපි තණ්හා කළේ සම්පූර්ණම කර්ම කෙලස් ටික ඇති කරගත්තේ මොකකටද? අර ධර්මතා ටික පිළිබඳව පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා උපද්දවපු කර්ම නිමිත්තක් නිසා. කර්ම නිමිත්තකට සංස්කාරයකට. ඒක දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ දර්ශනය නැතිනම් මේ ධර්මය ප්‍රතිවේධ කරන්නට, මේ ධර්මය අවබෝධ කරන්නට එතකොට අපිට දකින්නට වෙන්නේ අර ධර්මයන්ගේ Nirodheමනේ. ඇහැ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. චක්කු විඥානය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. මේ විදිහට මේ ධර්මතාවයන්ගේ නැතිනම් මේ ඇහැ රූප චක්කු විඥානාදී දේවල් වල හුදු නැතිනම් මේ දුක්ඛ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන කාරණාව තමයි අපිට මෙතනදී ප්‍රතිවේධ කරන්නට තියෙන්නේ. එතකොට අපි දකිනවා සත්ත්ව පුද්ගල භවකින් තොරව අනාත්ම වූ හුදු ධර්මතා රාශියක හට ගැනීමත් ඒ මොහොතේදී වැය වී යෑමත්. දැන් ඔබට මේක මොහොතකට කලින් දැකපු දේවල් ගැන ආපහු කල්පනා කරන්නට පුළුවන් කමක් නැහැනේ. ඔය නිමිති ටික ඔබට එළිය පැත්තට නැවත නැඹුරු වෙන කමක් නැත්තම්. බාහිරට නැවත නිමිති වශයෙන් නැඹුරු වෙන කමක් නැත්තම් ඔබට පුළුවන් කමක් නැහැ නැවත නැවත ලෝකයේ වෙතට නැඹුරු වෙන්නට. ඒකට දැන් මේ Nirodhaය
ප්‍රතිවේද කිරීම තුළ නිරෝධය අනුව ඔබ දැකීම තුළ සිද්ධ වෙලා තියෙන මොකද්ද? නිරෝධය අනුව දැකීම තුළ සිද්ධ වෙලා තියෙන්නේ අර ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මයන්ගේ නිමිති වශයෙන් හැසිරෙන්නට තියෙන ඉඩකඩ අපි ඉවත් කරන එක. ඒ කියන්නේ දැන් අපි නුවණින් අපි සම්මර්ෂණය කරගෙන යනවා මෙන්න මේ විදිහට මේ හේතු ධර්මතා ටික ඇතිකල්හි හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් හැටියට අපි මේ ධර්මතාවයන්ගේ පැවැත්ම දකිනවා. එතකොට අද අපිට සත්පුද්ගල බව පිළිබඳව කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන්. එතකොට මම අම්මයි කියලා දැනගන්නේ, තාත්තයි කියලා දැනගන්නේ, ගෙවල් දොරවල් කියලා දැනගන්නේ මේ කොහොමද කියලා. අන්න එහෙම හිතනකොට ඔබේ අරමුණ පිළිබඳව තවදුරටත් විශ්ලේෂණය කරගන්නවා නම් ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහේ හුදු ධර්මතා රාශියක් තියෙන තැනක මේ ඇති කරගන්න එක කර්ම නිමිත්තකට අපි තණ්හා උපාදාන කරන නිසා තමයි මේක බාහිර පවතිනවා කියලා අපි ඇති කරගන්නේ. මේකට තමයි අපි තවත් නිමිති වශයෙන් අපි එකතු කරලා බැඳලා මේ හොඳ කෙනෙක්, මේ නරක කෙනෙක්, මේ විදිහේ දෙයක්, වටින දෙයක්, නොවටින දෙයක් මේ විදිහට අපි මේ දේවල් පිළිබඳව හැසිරෙන්නේ. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට පුළුවන්කම තියෙනවා මේ ලෝකය තුල තියෙන අපිට හමුවන ඉන්ද්‍රිය ධර්මතාවයන් අනුව, ඒ කියන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය ආදී මේ ධර්මයන් සියලුම තැන තියෙන ලක්ෂණ අපිට මෙනෙහි කරන්නට. මේ ටිකෙන්නේ අපි ලෝකයේ ගොඩනගාගෙන තියෙන්නේ. එක්ක අපි ඇහැට දැකපු දෙයක් මතක් කරගන්නවා, කනට අහපු දෙයක් මතක් කරගන්නවා, නාසයෙන් විඳපු දෙයක් මතක් කරගන්නවා, දිවෙන් විඳපු දෙයක්, කයට ස්පර්ශ වුණ දෙයක්, නැතිනම් අපේ හිතට දැනුණ දෙයක්. අපි මේ විදිහට අපි ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ මෙන්න මේ ධර්මතා ටිකක් තුළ. ඒකට මෙන්න මේ වගේ තැනක හිත පවතින කෙනෙකු විසින් හොඳින් නුවණින් සම්මර්ෂණය කරලා බලනවා අර ධර්මතාවයන්ගේ Nirodhayat ඒ වගේම ඒ Nirodhe නොදන්නා කම නිසා මේක හටගන්න හැටි Nirodhe දකිනකොට මේ ධර්මයන්ගේ ඇතිවන අනුත්පාදයට එයා දකිමින් වාසය කරනවා. එතකොට ඒ විදිහට මේක දකිනකොට පින්නතුනේ එයාට ලෝකයේ ගොඩනගෙන්නට තැනක් නැහැ. ඒ ලෝකයේ ගොඩනගෙන්නට තැනක් නැත්තේ අද අපි ලෝකය කියලා හැසිරෙන තැන එයා සුණු විසුණු කරලා තියෙනවා. ඒ සුණු විසුණු කරලා තියෙනවා කියලා කියන්නේ. දැන් අපි කියවනේ චේතනාවෙන් පිළියෙල කරපු දෙයක් කියලා. දැන් ඔබ උතන ඉඳලා ඒ බාහිර පිළිබඳව ඔබ කල්පනා කරනවා. ඒ කල්පනා කරන එක ඔබ දැන් මේ චේතනාවෙන් පිළියෙල කරගන්න දෙයක්. එතකොට මේ චේතනාවෙන් පිළියෙල කරගන්න දේ බාහිර පවතින දේ නොවන බවට ඔබට නුවණක් තියෙනවා නම් ඔබට කවදාවත් ඒක බලන්න යන්න බෑ. ඔබ ගියත් අලුතෙන්ම වර්ණ රූපයක් පෙනෙනවා කියන එක පිළිබඳව ඔබට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා නම් ඔබට කවදාවත් බෑ දැන් ඔබ දැනගන්න දේ බාහිර ලෝකයේ තුල නැවත දකින්න පුළුවන් කියන තැනටපත් ගන්න. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකෙන් සිද්ධ වෙන්නේ අපිට ලෝකය පණවන්න තැනක් නැති වෙන එක. පෙනීම පැත්තෙන් ලෝකය කියලා දෙයක් පණවන්න බැරි වෙනවා. ඇසීම පැත්තෙන් අපිට ලෝකය කියලා දෙයක් පණවන්න බැරි වෙනවා. විඳීම පැත්තෙන් අපිට ලෝකය කියලා දෙයක් පණවන්නට බැරි වෙනවා. දැන ගැනීම පැත්තෙන් ලෝකය කියලා දෙයක් පණවන්නට බැරි වෙනවා. මේකම තමයි ලෝක නිරෝධය කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ. මේකම තමයි භව නිරෝධය කියලා අපිට පෙන්වන්නේ. මේකම තමයි ජාති නිරෝධය කියලා කියන්නේ. ඇයි ජාති නිරෝධය කියලා කියන්නේ? අපිට නිමිති වශයෙන් හැසිරෙන්න තැනක් නැත්නම් නිමිති වශයෙන් හැසිරෙන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අපිට පුද්ගල බව හැම වෙලාවකදීම ගොඩනැගෙන්නේ කුමක් නිසාද? අර බාහිර පවතින නිමිති ටික නිසා. ඒතකොට නිමිති වල පැවැත්මක් නැත්නම් පින්නතුනේ නිමිති වල පැවැත්ම නොලැබෙනකොට නිමිති අසුරු කරගත්ත පුද්ගලයෙකුගේ පැවැත්මක් පනවන්නත් තැනක් නැතුව යනවා. එතකොට දැන් අපිට මුළු සමස්ත ලෝක නිරෝධෙම ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් දුක එන්නේ ලෝකයේ තුලින් නම් ලෝකය නැති කෙනෙකුට දුක එන්නට පුළුවන් කමක් නැත්තේ. මේ පින්නතුනේ කතා කරන්නේ ඊටාම සියුම් වුණ ඊටාම නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතු නුවණින් ප්‍රතිවේද කළ යුතු ධමයක් පිළිබඳව. එතකොට නැතිනම් මේ බාහිර මොකුත් නැහැ කියලා නිකම්ම ගිහිල්ලා හිස් තැනකට වගේපත් වෙලා මේ ලෝකෙ මොකුත්ම නැහැ කියලා හිතාගෙන ඉන්න එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපි සකස් කරගෙන විඳින ලෝකයේ තියෙන යථාර්ථය පිළිබඳව කතා කරන්නේ.
ඒ නිසා අපිට මේ හිතන්නට එපා මේ මොකක්වත්ම නැති තැනක් පිළිබඳව මේ අපි කතා කරනවා. එහෙම නැතිනම් මොකක්වත්ම අපිට අරමුණු වෙන්නේ නැහැ කියන එකක් ගැනයි මේ කියන්නේ කියන එක. ඒකට මෙන්න මේ විදිහට අපි දකින්නේ මොකක්වත්ම නැහැ හෝ තියනවා හෝ කියලා කතා කරන්න යන තැනක් පිළිබඳව නෙමෙයි. ඒ ඇති බව හෝ නැති බව කියන මේ දෙකම මේ ලෝකයේ තුල පවතින මානසිකාර විදිහින්. හැබැයි මෙන්න මේ හේතු නිසා සකස් වුණ දේත් හේතු නැති වෙනකොට නැති වෙන දේත් පිළිබඳව කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් නම් එයාට මුළු සමස්ත ලෝකයේ පැවැත්මම එයාට නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ ආචේගාමී නොවි අපචේගාමී වෙලා තියෙනවා. ආචේගාමී කියලා කියන්නේ රැස්වීමට යනවා. අපචේ කියලා කියන්නේ ඒක රැස්වීමට යන්නේ නැති දෙයක් බවට පත් වෙනවා. ඇස් හමුවට රූප පැමිණෙනවා. හැබැයි ඒ රූප දැක්ක කියලා යාට ඒ රූප පිළිබඳව නිමිති ඉතුරු කරගන්නේ නැහැ. ඒ නිසා යාට බාහිර ලෝකයේ තුල ඒ රූප තියෙනවා කියලා යාට ඒබඳු දැක්මක් නැහැ. කනට ශබ්ද ඇහෙනවා. ඇහුණා කියලා ඒ ශබ්ද එළියේ තියෙන ඒවා ඇහෙනවා කියලා යාට එළියේ නිමිති ඉතුරු කරලා යන්නේ නැහැ. ඒ නිසා යා කවදාවත් තියෙන දෙයක් බලන්න යන්නේ නැහැ. මේ විදිහට කිව්වහම සමහර වෙලාවට කෙනෙක් අහනවා එතකොට දැන් රහතන් වහන්සේ යන්නේ අම්මා බලන්න යනවා කියලා සරියුත්තරුන් වහන්සේත් වැඩිය මවට පිහිටවන්නට කියලා භාග්‍යතුන් වහන්සේත් වැඩිය. එතකොට ඒ ඉන්න කෙනා බලන්නට නෙමෙයිද ගියේ කියලා. නෑ මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ මේ සම්මුතිය සහ පරමාර්ථය කියන ධර්මය. අපි මේ කතා කරන්නේ නිර්වාණය පිළිබඳව. නිර්වාණය කියන දේ ඇතුලේ නිවීම කියන දේ ඇතුලේ නිවන කියන දේ ඇතුලේ සත්වය හෝ පුද්ගලය හෝ ඒ වගේ දේවල් ඇත්තේ නැහැ. ඒක ඇතුලේ සත්ව පුද්ගල බවවල් ඇත්තේ නැහැ. ඒ නිසා මේ කතා කරන්නේ නිවන පිළිබඳව. එතකොට අර එළිය අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා අපිට යම් දේවල් තියෙනවා නම් ඒක සම්මුතිය. එතකොට දැන් සම්මුතිය පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. අපි ඒකට නිතර පාවිච්චි කරන උදාහරණය ඔබට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් උදාහරණය. කණ්ණාඩිය ළඟට ඔබ යන්නේ කවදාවත් ඇතුලේ ඉන්න කෙනා බලන්න නෙමෙයි ඔබ යනකොට පෙනෙන ඔබේ ප්‍රතිබිම්බය දැකීම සඳහා. ඔබ දන්නවා එතනින් අයින් වෙනකොට ඒක අයින් වෙනවා කියලා. අන්න ඒ වගේම නුවණක් තමයි එතනදිත් පවතින්නේ. ඇස් සමුවට එනකොට ඒ රූපය පේනවා. ඒ වගේම ඒ පිළිබඳව දැනගන්නකොට ඒව දැනගැනීම මාත්‍රයෙන් ඉවර වෙනවා. දකින්න දේ දැකීම මාත්‍රයෙන් ඉවර වෙනවා කියලා ඒ සෑම තැනකම අකෝප්‍ය වෙන අකෝප්‍ය කියලා කියන්නේ සැලවෙන්නේ නැති ඥාන දර්ශනයක පැවැත්මක් තියෙනවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් රහතන් වහන්සේ අම්මා බලන්න යනවා කියලා රහතන් වහන්සේ අම්මා බලන්න යන්නේ නැහැ. හැබැයි නොගියෙත් නැහැ සම්මුති විදිහට. ඒ නිසා අපි ඒක කොටස් දෙකක් හැටියට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ සම්මුතිය තුළ රහතන් වහන්සේ ගිහිල්ලා තියෙනවා. වැඩම කරලා තියෙනවා. හැබැයි උන්වහන්සේගේ නිවීම උන්වහන්සේගේ ඥාන දර්ශනය අකෝප්‍ය චේතෝ විමුක්තිය පැත්ත අපි මෙනෙහි කරලා බලනකොට කවදාවත් උන්වහන්සේ බාහිරට ගිහිල්ලාම නැහැ. යන්න බාහිරක් තිබුණෙත් නැහැ. ඒ විදිහට ලෝකයක් තිබුණෙත් නැහැ. බලන්න කෙනෙක් හිටියෙත් නැහැ. ඒ ධර්මයන්ගේ Nirodhe විතරයි ප්‍රතිවේධ කරලා තිබුණේ. ඒ නිසා දැන් ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන් පිළිබඳවම කෙනාට පුළුවන්කම තියෙනවා මේ නිවීම කියන දේ Taman තුළ උපදව ගන්නට. මෙන්න මේ විදිහට මේ අටලොස් ධාතුව පිළිබඳවම පින්නතුනේ කෙනෙකුට පුළුවන් Tamanගේ නිවීම කියන දේ උපදින ආකාරයට මානසිකාරයේ පවත්වන්නට. මේකට කියනවා ධාතු කුසලතා කියලා. එතකොට මේ ධාතු කුසලතාවයේ පිළිබඳව තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නේ ධාතුන්ගේ යථා ස්වභාවය. නැතිනම් අපි ලෝකය හදාගෙන විඳින විදිහ. එතකොට ඒකේ අපි පැති දෙකක් කතා කළා. ඇත්තටම පවතින යථාර්ථය ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන දේත් ඒ වගේම නිරුද්ධ වීම පිළිබඳව නොදන්නාකම නිසා අපි මෙහි එක නොඑක ආකාරයට ගොඩනගාගෙන සත්පුද්ගල බවක් අපි අසුරු කරන විදිහ නැතිනම් භවයේ සකස් කරගෙන ඒ නිසා අපි සත්පුද්ගල භවයේ જાතියක් හදාගෙන අපි ජරා මරණ දුක් විඳින තැන පිළිබඳව අපි කතා කරනවා. එතකොට මේ අටලොස් ධාතුව පිරිසිඳ දැක්කොත් මේ විදිහේ ස්වභාවාර්ථයකින් අවයවාර්ථයකින් හටගෙන නිරුද්ධ වෙන ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. මේ ලෝක නිරෝධය නොපෙනෙන සෑම අවස්ථාවකම
ඔබට ඇසුරු කරන්නට පුළුවන්, දකින්න, අහන්න, විඳින්න පුළුවන් හොඳ නරක දේවල් තියෙන ලෝකයක් බාහිර පවතින බවට හමු වෙලා ඇති. එතකොට නිවනද සසරද කියන එක මේ දෙක අතර තීරණය කරන්නේ ඔබ ඒ Nirodhaය ප්‍රත්‍යක්ෂ කරනවද නැද්ද කියන එක මත. කෙනෙකුට Nirodhaය ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කිව්වට මේක පාරම Nirodhaය කියන දේ ළඹ සිටින්නේ නැහැ. ඔහුට අනුපූර්ව ලෙස ඊට මනස මොහු කරන ලෙස මානසිකාරයේ පවත්වන්නට වෙනවා. ඒ නිසා තමයි මේ පිළිබඳව සංගීති සූත්‍රයේ විග්‍රහ කරනකොට ධාතු කුසලතාච මානසිකාර කුසලතාච කියලා කොටස් දෙකක් පිළිබඳව විග්‍රහ කළේ. ධාතු කුසලතාවය සහ මානසිකාර කුසලතාවයයි කියලා කුසලතා දෙකක් තියෙනවා. එතකොට මේ තමයි ධාතු කුසලතාවය. එතකොට මේ ධාතු පිළිබඳව ඔබ ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ මානසිකාර වශයෙන් පවත්වන එකට කියනවා මානසිකාර කුසලතා කියලා. එතකොට මේ ධාතු කුසලතාවය ඔබේ ජීවිතයේ කෙලෙස් ප්‍රහාණයට හේතු වෙන්නේ මොන විදිහටද? මේ ටික අහලා ඇහැ මෙහෙමයි, රූපය මෙහෙමයි, චක්කු විඥානය මෙහෙමයි කියලා ඔබ චිත්‍ර ටිකක් ගොඩනගා ගැනීම තුළ නෙමෙයි ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගික ඔබ මානසිකාර කුසලතාවය ඇති කරගන්නේ කොහොමද කියන එක මත තමයි කෙලෙස් ප්‍රහාණය කියන දේ අපට තීරණය කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අටලොස් ධාතුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඉවර වුණාම ආනන්ද හාමුදුරුව නැවතත් ප්‍රශ්නයක් අහනවා. සියාපන බන්තේ අඤ්ඤෝපි පරියායෝ යතහ ධාතු කුසලෝ බික්ඛූති අලං වචනායාති කියලා. ස්වාමීනි මේ තවත් පර්යායක් තියනවද ධාතු කුසලයි කියලා කියනවා නම් කියලා. එතකොට දැන් මම කිව්ව බොහෝ දහම් පරයායන් එක්තැන් කරපු සූත්‍රයක් තමයි නැතිනම් එක තැනකදී දේශනා කරපු සූත්‍රයක් තමයි මේ සූත්‍ර දේශනාව බහු ධාතුක සූත්‍රය. ඉතින් නමත් බහු ධාතුක. එතකොට බහු කියන්නේ බාහුල්‍යාර්ථයන්නේ ගොඩක් කියන එකන්නේ. එතකොට ධාතු මේ බොහෝ වූ ධාතුන් පිළිබඳවයි මේ සූත්‍රය භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ආනන්ද හැඳුර අහනවා ස්වාමීනි දැන් මේ අටලොස් ධාතුව ගැන කිව්වේ එක පරයයක්නේ තවත් ක්‍රමයක් තියනවාද ධාතු කුසලයි කියලා කියන්නට මේ නැත්තම් මේ 18 විතරද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සිය ආනන්ද කෙනෙකුට පුළුවන් තව පරයයකින් මෙනෙහි කරන්න. එතකොට මොකක්ද ඒ පරයය? ඡයමා ආනන්ද ධාතු 6ක් තියෙනවා. මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. පඨවි ධාතු තද ගතිය, තද කර්කශ රළු ස්වභාවය. ආපෝ ධාතුව ඒ ගලන, වැగిරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවය. ඒ වගේම තේජෝ ධාතු දිරවන, තවන, පැසවන ස්වභාවය. වායෝ ධාතුව හමන, පිම්බෙන, හැකිලෙන ආදී ස්වභාවය. ඒ වගේම ආකාශ ධාතුව ඒ අවකාශ රූපය නැතිනම් අවකාශයේ හිස් අව කියන එක නැතිනම් මේ ධාතුන් අතර පරිච්ඡින්න අවකාශය කියලා අපි කියනවා. ඒ වගේම විඥාන ධාතු කියලා කියනවා. විඥාණයට එහෙමත් නැතිනම් මනෝමූලික ධර්මයන්ට නැතිනම් මනසට කියනවා අපි විඥාන ධාතු කියලා. එතකොට දැන් පොදුවේ ගත්තාම අර අටලොස් ධාතුන්ගෙම සියලුම විඥාන 6ම මෙතනදී විඥාන කියන එකට අයිති නැතිනම් මනස කියන මේ සියල්ලම එක තැනකට තමයි සංග්‍රහ කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට ආනන්ද තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මේ ධාතු පිළිබඳව තව පරයයකින් දේශනා කරනවා. දැන් අපි කතා කළේ අටලොස් ධාතුව පිළිබඳව. අටලොස් ධාතුව පිළිබඳව කතා කළා වගේම කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන්කම තියෙනවා මේ ධාතු 6 පිළිබඳවත් මෙනෙහි කරන්නට කොහොමද? මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ අනුව මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට පඨවි සංඥාව කෙනෙකුට වඩලා තද ගතිය, තද ස්වභාවයට හිත පවත්වලා එයාට පුළුවන්කම තියෙනවා ඒ තද ගතිය අරමුණු කරගෙන වාසය කරන්නට. එතකොට යාචමේ අධ්‍යාත්තිකාච පඨවි ධාතු, බාහිරාච පඨවි ධාතු, පඨවි ධාතු රේවේසං කියලා කියනවා. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා නම්, බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් මේ පඨවි ධාතුව එක සමානයි කියලා. එතකොට යම් ආධ්‍යාත්මික තදගතියක් කියලා කියන්නේ උපාදින්නක මේ කයේ අපි මෙහෙම අතින් ස්පර්ශ කරනකොට
ආදී යම් තද ගතියක් තියෙනවා නම් කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී මේ කොටස් වල යම් ස්පර්ශ වෙන තද ගතියක් තද ස්වභාවයක් තියෙනවා නම් ගැටෙන බවක් තියෙනවා නම් මෙන්න මේකට අපි කියනවා පඨවි ධාතු කියලා. එතකොට දැන් පඨවි ධාතු කියන එක ධාතු අර්ථයකින්ද මෙතන ධාතු කියනකොට ස්වභාව අර්ථයකින් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට බාහිරාච පඨවි ධාතු බාහිර තියෙන පඨවි ධාතු තියෙන අනුපාදිනකාදී රූපයන්ගේ කියන්නේ මේ බාහිර තියෙන මේස පුටු ආදී මේ සියලු රූපයන්ගේ තියෙනවා පඨවි ධාතුවක්. එතකොට දැන් ආධ්‍යාත්මික පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් මේ සියලු පඨවි ධාතු රේවේසං මේවා එක සමානයි. මේවල නානත්වයක් ඇත්තේ නැහැ. මේ මගේ පඨවි මේ තව කෙනෙකුගේ පඨවි එහෙම නැතිනම් මේ තියෙන්නේ පුටුවේ මේසේ පඨවි කියලා පඨවි ධාතුවට එක එක දේවල් ඇත්තේ නැහැ. පඨවි ධාතුවම තමයි. එතකොට පඨවි ධාතුව පමණක් වන තැනක අපි ඒක ඇතුලේ පුද්ගල බවවල් හදාගෙන ඉන්න එක වැරදි කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්. කෙනෙකුට මේ විදිහට පඨවි ධාතුව පිළිබඳව සම්මර්ෂණය කිරීමෙන්. ඒ විදිහටම තමයි ආපෝ ධාතුව පිළිබඳවත්, තේජෝ ධාතු, වායෝ ධාතුව පිළිබඳවත් එයා ලක්ෂණ වශයෙන් මෙනෙහි කරලා බලනවා. ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් මේ ධාතු අතර වෙනස්කමක් නැහැ. මේකේ ධාතුව කියන දේ පුද්ගල බවක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඒ ධාතු අතර වෙනස්කම තියෙනකොට අපිට මෙතනදී දකින්න පුළුවන්කම තියෙන විඥාන ධාතුව නාම ධර්මතා ටික පොදුවේ ඇතුළත් කොට විඥාන ධාතුව අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒකට විඥාන ධාතු කියන එකත් අපි දකිනවා මේ හටගෙන මොහොතක් පාසා නැති වෙන දෙයක්. දැන් විඥාන ධාතුවේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව විමසපු අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මහණෙනි රූපය පිළිබඳව තව කෙනෙකුට හිතුවත් කමක් නැහැ කියනවා. ඒ කියන්නේ දැන් රූපය කියන එක අපිට පේනවානේ. බොහෝ කලක් තියනවා කියලා හරි ඇස් දෙකට හරි පේනවා කියන එකක් තියෙනවානේ. නමුත් හිත කියන එක මොහොතක් පාසා මොහොතක් ක්ෂණයක් පාසා බිඳී යනවා කියලා. ඒ නිසා වේගෙන්ම අනිත්‍ය වෙන ධර්මයේ තමයි චිත්තය නැතිනම් හිත කියලා කියන්නේ. එතකොට ඒ අනිත්‍ය වෙන මොහොතින් මොහොත නැති වෙලා යන ඒ චිත්තය නැතිනම් ඒ විඥාන ධාතුවත් අපිට සත්පුද්ගල භාව වශයෙන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අපි දන්නවා මේ අනාත්ම වුණ සතර මහා ධාතුව මේ විදිහට විඥාණය මගින් ඇසුරු වෙනකොට අපිට මේ විදිහේ පුද්ගල බවක් ගොඩනැගිලා තියෙනව නේද? එතකොට නමුත් මේ පුද්ගල බව ගොඩනැගුණු තැන තියෙන යථාර්ථය මේකයි නේද කියලා මේ ධාතු 6 පිළිබඳව සම්මර්ෂණය කරන කෙනෙකුට නුවණක් උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එයා ධාතු 6ක් පිළිබඳව මනසිකාරය කරනවා. දැන් අර 18 ධාතුවක් කියලා කිව්වේ අපි මේ ධාතු පිළිබඳව අපි මනසිකාරයේ පවත්වන ධාතු පිළිබඳව අපි හිතන එක විදියක් පමණයි. එතකොට දැන් මේ කතා කරන්නේ ධාතු 6ක් පිළිබඳව. එතකොට ධාතු 6ක් පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී අපිට පේනවා ඒත් මේ ලෝකයේ පිළිබඳව අපිට විවරණය කරගන්නට තියෙන තවත් එක ආකාරයක් කියලා මේ ධාතු 6ක් විදිහට මේ කරගනු ලබන විවරණය. ඒකට හේතුව තමයි අර 18 ධාතුවම මේ තුලට ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙන නිසා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ධාතුන්ට චක්කුසෝත ගාන ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ දේවල් ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ මනස සහ ධම්ම මනෝ විඥාන කියන මේ තුනට විඥාන ධාතුවට ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ තව පරයයකින් මෙතන කොටස් 6ක් කියලා අපි සංක්ෂිප්තව කතා කළාට තව විදිහකින් ගත්තොත් ඒ 18 ධාතුවම මේ තුල සංග්‍රහිත කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මේ ධාතු 6 පිළිබඳව අවබෝධ කරන කෙනත් 18 ධාතුව පිළිබඳව අවබෝධ කරන කෙනාගෙත් අවබෝධ දෙකක්ද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නෑ අවසාන වශයෙන් දෙන්නම එන්නේ එකම තැනකට. ඒක හරියට එකම ගඟකට නැතිනම් එකම වැවකට බහින්නට තියෙන තොටුපළවල් දෙකක් වගේ තමයි මේ කියන කාරණාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළාම ආනන්ද හාමුදුරු නැවත විමසනවා සියාපන භන්තේ අඤ්ඤෝපි පරියායෝ යතා ධාතු කුසලෝ බික්ඛූති අලං වචනායාති ස්වාමීනි තවත් පරයයක් තියෙනවාද ධාතු කුසලයි කියලා කියන්නට පුළුවන්. එතකොට මේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියා ආනන්ද එහෙම තවත් පරයයක් තියෙනවා. චෛමා ආනන්ද මේ ච ඉමා මේ ධාතු හයක් තියෙනවා. මොනවද? සුඛ ධාතු, දුක්ඛ ධාතු, සැප කියන ස්වභාවය සහ දුක් කියන ස්වභාවය. ඒ වගේම සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු. සෝමනස් සහගත ස්වභාවය සහ දොම්නස් සහගත ස්වභාවය. උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු. උපේක්ෂාව සහ අවිද්‍යාව කියන මේ ධාතු හයක් තියෙනවා. ලෝකයා අනුව යන සැප සහ දුක කියන මේ සුඛ ධාතු සහ දුක්ඛ ධාතු තියෙනවා. සුඛ ධාතු, දුක්ඛ ධාතු කියනකොට හුදු සැප දුක කියන දේ අපි විඳින්නේ කායික වශයෙන්. සැප දුක කියන දේ අපි කායික වශයෙන් විඳිනවා මේ වේදනාව මේ ආකාරයට බෙදා දැක්වීමේදී. නැතිනම් දැන් සුඛ වේදනා කියලා අපි කියනවා, දුක්ඛ වේදනා කියලා අපි හඳුන්වනවා. වේදනාව පොදුවේ ත්‍රිවිධ වේදනාවක් අපි හඳුන්වනකොට එතකොට දෝමනස්සය වුණත් දුක් වේදනාවට ඇතුළත් කොට තමයි අපි දකින්නේ. සුඛ වේදනාව වුණත් සුඛ සෝමනස්ස වේදනාව වුණත් සුඛ වේදනා කියන එකට ඇතුළත් කොට තමයි දකින්නේ. නමුත් මෙතනදී විශේෂත්වය තමයි සුඛ දුක්ඛ කියන දෙකත් සෝමනස්ස දෝමනස්ස කියන දෙකත් වෙනම දක්වනකොට අපි මේ දෙක බෙදා ගන්නට අවශ්‍යයි. සුඛ දුක්ඛ කියලා කියනකොට ඒ කායික වශයෙන් ඇති වෙන සහ හට ගන්න විදීම්, ඒ වගේම සෝමනස්ස සහ දෝමනස්ස කියනකොට ඒ මානසික වශයෙන් ඇති කරගන්න විදීම් කියන එකත්, ඒ වගේම උපේක්ඛා ධාතු, උපේක්ෂාව කියන එක සහ අවිජ්ජා ධාතු මේ හැමතැනකම පවතින නැතිනම් මේ ධාතු ටික ආවරණය කරලා තියෙන මේ කියපු සැප දුක සොම්නස් දොම්නස් උපේක්ෂා කියන මේ හැමතැනම පොදුවේ ආවරණය කරන ධාතුව හැටියට අවිජ්ජා ධාතුව හැටියටත්. එතකොට අවිජ්ජා ධාතුවෙන් අනික් සියලුම කර්මය නැතිනම් සමුදය පාක්ෂික ධර්ම නියෝජනය වෙනවා. සැප දුක සෝමනස්ස දෝමනස්ස කියන එකෙන් දුක්ඛ පාක්ෂික දුක්ඛාර්ය සත්‍යයට අයත් සියලු ධර්මතාවයන් නියෝජනය වෙනවා. එතකොට අපි ලෝකය හදාගෙන ලෝකය ඇති කරගෙන විඳින තැනක සැප දුක් උපේක්ෂා කියන මේ ත්‍රිවිධ වේදනාව සුඛ සෝමනස්ස කියන නැතිනම් සෝමනස්ස දෝමනස්ස කියන මේ වේදනාවනුත් සහිතව අපිට ලෝකය හම්බ වෙන්නේ. එතකොට වේදනා ණයෙන් අපි අරගෙන බලනකොට ලෝකය කියලා කියන්නේ මොකද්ද? ඔබ රූප නිමිතිය පසකින් තබා බැලුවොත් ඔබට විඳින්නට හමුවන ඔබට ඇලෙන්නට තියෙන අරමුණු. ඒ කියන්නේ සොම්නසක් ගැන විද්දෙන දේවල්, ගැටෙන්නට තියෙන දොම්නසක් ගැන විද්දෙන දේවල්, කයට දැනෙන සැප සහ දුක් කියන දේවල්, එහෙමත් නැතුව මේ සියල්ලටම පොදු වුණ උපේක්ෂාව කියන දේවල්. එතකොට මේ හැම දෙයකම ඔබට නිමිති හම්බෙලා තියෙන එකක් නිසා තමයි ඒ කුමක් නිසාද? අවිජ්ජා ධාතුව නිසා. ඒ නිසා මේ දේවල් ඔබට ලෝකයේ තුල පැනවීමක් කරන්නට පුළුවන් නම් අද කාම ධාතුව තුල ඒ කාම ධාතුව තුල පැනවීම කරන සියල්ලටම හේතුව එකම ධාතුවක් ඒ අවිජ්ජා ධාතුව. අවිජ්ජා ධාතුව තියෙනකන් මේ වේදනාවන්ට පැවැත්මක් ඔබට ලෝකයේ තුල හම්බෙලා ඇති. සැප දුක් උපේක්ෂා වශයෙන් ඇති වෙන ත්‍රිවිධ වේදනාව ප්‍රධාන වශයෙන් ගත්තාම ඔබට ලෝකයේ තුල පවතින දෙයක් හැටියට හමු වෙලා ඇති. එතකොට ඒ නිසා මේ ධාතු 6 පිළිබඳව අපි මෙතනදී විශේෂයෙන් සිහිපත් කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ කියන පරයයත්. ඊට පස්සේ ආනන්ද තෙරුන් වහන්සේ නැවතත් අහනවා තවත් පරයයක් තියනවද කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ තවත් පරයයක් දේශනා කරනවා. ඒ තමයි කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු ආදී වශයෙන්. ඒ වගේම තවත් පරයයකින් පෙන්වනවා කොහොමද කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන මේ ත්‍රිවිධ ධාතුන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තවත් පරයයකින් අහනකොට සංකත ධාතු සහ අසංකත ධාතු කියලා මේ ධාතු පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විවරණය කරනවා. ඉතින් බහුධාතුක සූත්‍රයේදී ධාතු පිළිබඳව කතාව පමණක් ඒ තරම් විස්තරාත්මකව විවිධ පරයයන් ඔස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි ආයතන කුසලතාවයේ පිළිබඳව තාම කතා කළේ නැහැ. පටිච්චසමුප්පාද කුසලතාවයේ පිළිබඳව
ඨාන අට්ඨාන පිළිබඳව පවතින කුසලතාවය පිළිබඳව කතා කළේ නැහැ. ඉතින් මේ සූත්‍රය අපිට සාකච්ඡා කළොත් ටිකක් දීර්ඝ ලෙස කතා කරන්නට වෙන සූත්‍ර දේශනාවක්. නමුත් මූලික වශයෙන්ම අද දවසේදී සාකච්ඡා කරන්නට අවශ්‍ය වුණේ ඒ අපිට ධාතු කුසලතාවයයි කියනකොට ලෝකයේ තුල ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ නුවණැත්තෙක් කියලා කියන්නේ අර විදිහේ අවබෝධයකින් හෙබි ජීවිතය පිළිබඳව යථාර්ථවාදී දැක්මකින් හෙබි පුද්ගලයෙක්ට ඒ පුද්ගලයා පිළිබඳව තමයි අපි නුවණින් සම්මර්ෂණය කළ යුතු වෙන්නේ. නැතිනම් ඒ පුද්ගලයාත් ඒ තැනටපත් වීම සඳහා තමයි අපි නුවණ භාවිත කළ යුතු වෙන්නේ අද දවසේදී. එනිසා විමසා බලා නුවණින් කටයුතු කරන පඬිතෙක් වන්නට කියලායි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ, අවවාද කළේ. ඉතින් විමසා බලා කටයුතු කරන විමර්ශක පඬිතෙක් වන්නට නම් ඔබටත් සිද්ධ වෙනවා මේ කතා කරපු ආකාරයන්ගෙන් ධාතු කුසල පුද්ගලයෙක් බවට පත්වන්නට. ඒ කියන්නේ ලෝකයේ පිළිබඳව යථාර්ථවාදී දැක්මක්, ලෝක සමුදය සහ ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන දැක්මක් ඔබේ ජීවිතය තුළ ඇති කරගන්නට ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ උත්සාහවත් විය යුතුයි ඒ උතුම් தත්ත්වයට, නැතිනම් ඒ උතුම් දේ ඔබේ ජීවිතය තුළ උත්පාදනය කර ගැනීම සඳහා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදීත් මේ විදිහට ධර්මදේශනා කරලා මේ ධර්මදේශනා පවත්වාගෙන වටිනා කියන කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ වෙලාවේදී අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්වන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසලයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි අනුමෝදන් කරනවා මේ පරලෝකීය ඥාතීන්ට, අපේ රකිත හාමුදුරන් වහන්සේගේ ඒ පින්වත් මෑණියන්ට අපි විශේෂයෙන් මේ පින් සියල්ලම අනුමෝදන් කරනවා. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.